මේ 2021 තියරි පන්තියට දාන පේපර් ක්ලාස් එකේ වීඩියෝ එක. ඉතින් අපි අලුතෙන් තමයි මේ අනුලෝම පේපර් ක්ලාස් එක පටන් ගත්තේ. මේ තුන්වෙනි පේපර් එක අපි අද සාකච්ඡා කරන්නේ. දැනට මේක අපේ YouTube channel එකේ තමයි යන්නේ. ලබන සතියේ නම් පොඩි වෙනස්කමක් වෙන්නත් තියෙනවා. අපි පේපර් එක සාකච්ඡා කරලා ඉවරුනාම ඒ ගැන කතා කරමු. හරිනේ? අනුලෝම 3. හරි? අපි මුලින්ම පළවෙනි ප්‍රශ්නෙට යමු. ස්කන්ධයේ එම්මන වස්තුවක මුළු ශක්තිය සමීකරණය දීලා තිනවා. මෙහි v රාශියට ප්‍රවේගයේ මාන ඇති අතර x රාශියට දුරේ මාන ඇත. k1 හා k2 මාන මොනවද කියලා අහන්නේ. එතකොට මෙතන සමීකරණ දිහා බලන්න. E කියන්නේ ශක්තිය, k1 v වර්ග ධන k2 mx කියලා තියෙන්නේ. දැන් ශක්තිය කිව්වම අපි දන්නවා සාමාන්‍යයෙන් ශක්තිය ඕනම ශක්තියක මාන සමානයි. ශක්තියේ මාන. දැන් මෙතන k1 v වර්ග කිව්වොත් මේක නිකන් දල වශයෙන් වා හිතන්න ප්‍රවේගයේ වර්ගය තියෙන නිසා මේක චාලක ශක්තිය වගේ. මේක විස්ථාපනයේ තියෙන නිසා මට නිකන් තර්ක කරන්න පුළුවන් මේක fx වගේ. මම මාන හොයන්න නෙමෙයි යන්නේ. අපි දන්න වෙනත් භෞතික රාශීන් එක්ක මේක තර්ක කරන්න යන්නේ. k1 v වර්ග කිව්වාම මේක භාගයයි mv වර්ග වගේ. චාලක ශක්තිය වගේ. මෙතන x එකක් තියෙනවනේ. විස්ථාපනය. ඒ නිසා මම ගත්තා fx වගේ. කාර්ය w සමාන fx. මොකද කාර්යයේ මානත් ශක්තියේ මාන, චාලක ශක්තියේ මානත් ශක්තියේ මාන. ඒතර මේකේ මාන සමාන වෙන්න ඕන. මේක චාලක ශක්තිය, මේක කාර්ය. භාගයට කොහොමත් මාන නැහැනේ. භාගයට මාන නැහැ. එහෙනම් ප්‍රවේගයේ වර්ග තියෙන නිසා k1 කියන පදේ මාන ස්කන්ධයේ මාන වෙන්න ඕන කැපිටල් M. භාගයට මාන නැහැ. ඒ නිසා k1 කියන පදේ මාන ස්කන්ධයේ මාන වෙන්න ඕන කැපිටල් M. එතන මෙතන fx ගත්තොත් විස්ථාපනයේ තියෙනවා. එහෙනම් k2m කියන්නේ බලය වෙන්න ඕන. එතකොට k2m කියන්නේ බලය නම් අපි දන්නවා F සමානයි ma. F සමානයි ma. එහෙනම් විස්ථාපනයේ තියෙනවා, ස්කන්ධයේ තියෙනවා, k2 කවුරු වෙන්න ඕනද? k2 ත්වරණය වෙන්න ඕන. හරිනේ? k2 ත්වරණය වෙන්න ඕන. එහෙනම් k2 කියන පදේ මාන ත්වරණේ මාන වෙන්න ඕන. lt ඍණ 2. අන්න ඒ විදිහට අපිට තර්ක කරලා ගන්නත් පුළුවන්. හරි? භෞතික රාශිය අනුරූප කිරීමෙන්. පැහැදිලිද? උත්තරේ 4. දෙවෙනි එක රූපේ පෙන්වා ඇති උපකරණයේ ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් එනම් මිලිමීටර 9ක් වර්ණීය පරිමාණයේ කොටස් 10ක් සමග සමපාත වේ. එතකොට වර්ණීය කොටස් 10ක් සමපාත වෙන්නේ ප්‍රධාන කොටස් 9ක් සමග නම් ප්‍රධාන කොටසක් මිලිමීටර 1යි නම් අපි දන්නවා වර්ණීය කොටසක් 0.9යි මිලිමීටර. එතකොට කුඩා මිනුම කියන්නේ ප්‍රධාන කොටසකින් අඩු කරන්න ඕන වර්ණීය කොටසක්. එහෙනම් 0.1යි මිලිමීටර. කුඩා මිනුම 0.1යි මිලිමීටර. අපි පාඨාංකය කියවන්න ගියොත් ප්‍රධාන පරිමාණයේ 25 වෙනි රේඛාව 25 වෙනි මිලිමීටර 25 රේඛාව පැනලා තමයි වර්ණීය පරිමාණයේ ශුන්‍ය තියෙන්නේ. සමපාත වෙලා තියෙන්නේ වර්ණීය පරිමාණයේ 4 වන රේඛාව ප්‍රධාන පරිමාණයේ 29ත් එක්ක. 29ත් එක්ක සමපාතයි වර්ණීය 4. එනම් පාඨාංක කියවනකොට අපිට පුළුවන් ප්‍රධාන පරිමාණයේ දිගේ මිලිමීටර 25යි. හරි? ප්‍රධාන පරිමාණයේ දිගේ මිලිමීටර 25යි. ඊළඟට වර්ණීය කොටස් 4යි. එතකොට වර්ණීය කොටස් 4යි කුඩා මිනුම 0.1යි. එහෙනම් මිලිමීටර 25ට එකතු වෙන්න ඕන 0.1යි මිලිමීටර බැගින් කොටස් 4ක් 25.4යි. හරිනේ? 25.4යි. පැහැදිලිද? උත්තරේ 2.
අපි යන් තුන්වෙනි ගානට. තුන්වෙනි ගානට හරි. තුන්වෙනි ගාන ස්කන්ධය M1 හා M2 වන කුඩා ගෝල දෙකක් පොළවට පිළිවෙලින් H1 හා H2 උඩින් තබා ඇත. ඒවා පොළවට ළඟා වීමට ගතවන කාලය අතර අනුපාතය. right. අපි නිකන් සරලව තර්ක කරමු. පොළවට වඩා පොළොව මට්ටමට වඩා H උසකින් තියෙනවා නම් යම්කිසි වස්තුවක් පොළොව මට්ටමට වඩා H උසකින් තියෙනවා නම් යම්කිසි වස්තුවක් පහළට වැටීමට ගතවන කාලය T නම් අපට චලිත සමීකරණයක් දාලා කාලය හොයාගන්න පුළුවන්. ගුරුත්වය යටතේ පහළට වැටෙන්නේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒතර භාගයයි g t වර්ග. හොඳට බලන්න. h කියන්නේ භාගයයි g t වර්ග. කාලය කියන්නේ 2h බෙදීම g වර්ගමූල. එහෙනම් පහළට වැටීමට ගතවන කාලය අනුලෝමව සමානුපාතිකයි උසේ වර්ගමූලයට. හරි. කාලය අනුලෝමව සමානුපාතික වෙනවා උසේ වර්ගමූලයට. එහෙනම් කාලයන් අතර අනුපාතය උසේ වර්ගමූලයන් අතර අනුපාතය වෙන්න ඕන t1 බෙදීම t2 සමාන වෙන්න ඕන මූල h1 බෙදීම මූල h2ට. හරිනේ. කාල අනුපාතය උසේ වර්ගමූල අතර අනුපාතයට සමාන වෙන්න ඕන. උත්තරේ 3. හරි. උත්තරේ 3. පැහැදිලිද? අපි හතරවෙනි ගානට ගියොත් බාහිර බලවලින් තොරව වස්තු දෙකක් ගැටෙයි නම් මම මේ ටික පොඩ්ඩක් මකන්නම්. බාහිර බලවලින් තොරව වස්තු දෙකක් ගැටෙනවා කියන්නේ අපිට ගම්මිතා සංස්ථිතිය දාන්න පුළුවන්. මොකද බාහිර බලයක් නැත්නම් පද්ධතියේ ගම්මිතාව නියතව පවතින්න ඕන. හරි. බාහිර බලවලින් තොරව වස්තු දෙකක් ගැටෙයි නම් ගැටුමට පෙර අපි තුමු ඔය වගේ AB මේ ගැටුමට පෙර ඊළඟ ගැටුම සිද්ධ වෙන අවස්ථාව දෙන්න මතම අන්‍යෝන්‍ය වශයෙන් බල ක්‍රියාත්මක වෙනවා. ගැටුමින් පසු ඔය වගේ ගැටුමට පෙර ප්‍රවේග අපි ගමු U1 U2 ගැටුමින් පසු V1 V2 කියලා ගමු. හරි. ගැටුමට පෙර සහ ගැටුමින් පසු ප්‍රවේග. නිකම්ම මේ රූපයක් ඇන්ද අපි සාකච්ඡා කරලා බලමු. කොහොමත් බාහිර බල නැහැ පද්ධතියට. ගැටුමේදී පද්ධතියට බාහිර බල නැහැ. ඒතර පද්ධතියට බාහිර බල නැත්නම් අපි දන්නවා පද්ධතියේ ගම්මිතාව නියතයි. ගැටුමට බාහිර බල නැත පද්ධතියේ ගම්මිතාව නියත වේ. පද්ධතියේ ගම්මිතාව නියතයි. හරි. අපි යන් උත්තර වලට එක් වස්තුවේ ගම්මිතාව නොවෙනස්ව පවතී. ඒක වැරදි. අනිවාර්යෙන් ගැටුමකදී ගැටුමට භාජනය වන වස්තු වල ගම්මිතාව වෙනස් වෙනවා. ගැටුමකදී ගැටුමට භාජනය වන එක් වස්තුවේ ගම්මිතාව වෙනස් වෙනවා. A වල ගම්මිතාව වෙනස් වෙනවා. B වල ගම්මිතාවයත් වෙනස් වෙනවා. එක් වස්තුවේ ගම්මිතාව වෙනස් වෙනවා. ඒ නිසා පළවෙනි එක වැරදි. අපි යන් දෙවෙනි එකට එක් වස්තුවේ චාලක ශක්තිය නොවෙනස්ව පවතී. ඒකත් වැරදි. ගැටුමේදී චාලක ශක්තිය වෙනස් වෙනවා. තුන්වෙනි එක වස්තුන්හි සම්පූර්ණ චාලක ශක්තිය නොවෙනස්ව පවතී. තුන්වෙනි එක සම්පූර්ණ චාලක ශක්තිය නොවෙනස්ව පවතින්න නම් ඒ කියන්නේ සම්පූර්ණ චාලක ශක්තිය නියතව පවතින්න නම් ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත වෙන්න ඕන. දැන් මේ ගානේ හැම දෙයක් කියලා නැහැ. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නම් අපට තර්ක කරන්න පුළුවන් සම්පූර්ණ වස්තුන්ගේ චාලක ශක්තිය නියතයි කියලා. හැබැයි ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා අපට කියලා නැහැනේ. ඒ නිසා චාලක ශක්තිය නියතයි කියලා අපට ගන්න බෑ. මං තුන්වෙනි එක වැරදි. හැබැයි අපිට මෙතනින් පොඩි දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නම් පද්ධතියේ චාලක ශක්තිය මුළු චාලක ශක්තිය නියත වේ. හරිනේ? ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නම් මුළු චාලක ශක්තිය නියතව පවතිනවා. 4 වස්තුන්හි සම්පූර්ණ ගම්‍යතාව නොවෙනස්ව පවතී. ඒක හරි. ඒක තමයි ගම්‍යතා සංස්ථිතියෙන් අපි කියන්නේ. බාහිර බල නැත්තම් පද්ධතියේ ගම්‍යතාව නියතයි. සම්පූර්ණ ගම්‍යතාව නියතව පවතිනවා. 4 හරි. 5 එක් වස්තුවේ චලිත දිශාව නොවෙනස්ව පවතී. එහෙම කියන්න බෑ. චලිත දිශාව වෙනස් වෙන්න පුළුවන්. හරිනේ? චලිත දිශාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා 5 වෙනි එක වැරදි. උත්තරේ 4. හරි? 5 වෙනි එක නැවතුම් පොළවල් දෙකක් අතරදී දුම්රියක චලිතය නිරූපණය කරන ප්‍රවේග කාල ප්‍රස්ථාරය පෙන්වා ඇත. එයට අනුරූප දුර කාල ප්‍රස්ථාරය. හොඳට අහගෙන ඉන්න. මෙතන ගාන අමාරු නෑ. හැබැයි දුර කාල ප්‍රස්ථාරය කිව්වම ඔයාගේ ඔළුවට එන්න ඕන ලක්ෂණ කීපයක් තියෙනවා. අංක 1 තමයි දුර කාල ප්‍රස්ථාරය මූල ලක්ෂයෙන් ආරම්භ කරන්න ඕන. හරිනේ? දුර කාල ප්‍රස්ථාරය මූල ලක්ෂයෙන් ආරම්භ කරන්න ඕන. අනිත් එක තමයි වස්තුව චලනය වෙනකොට දුර ක්‍රමයෙන් වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. දුර සන්තතිකව වැඩි වෙන්න ඕන, අඩු වීමක් වෙන්න බෑ. හරිනේ? ඒ නිසා දැන් අපිට දීලා තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඒක බැලුවොත් ත්වරණයක්, ඒකාකාර ප්‍රවේගයක් සහ මන්දනයක් තමයි තියෙන්නේ. ත්වරණයක්, ඒකාකාර ප්‍රවේගයක්, මන්දනයක් තමයි චලිතය නිරූපණය වෙන්නේ. අපි මේකට අදාළව දුර කාල ප්‍රස්ථාරය ඇන්දොත් විස්ථාපන කාල නෙමෙයි, දුර කාල මූල ලක්ෂයෙන් ආරම්භ කරන්න ඕන. මුලින් තියෙන ත්වරණයක්, ඒ කියන්නේ ක්‍රමයෙන් වේගය වැඩි වෙනවා. ඒ නිසා ඒ කොටස වක්‍රයක් කොහොම ඊළඟට මැද කොටසේ තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක්. ඒ නිසා දුර වැඩි වෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන්. ඔය වගේ රේඛීයයි. මුල් ටික වක්‍රයක්, ඊළඟට රේඛීයයි. ඊට පස්සේ අන්තිම කොටස මන්දනයක්. මන්දනයකදී වේගය අඩු වෙනවා. එතකොට වේගය අඩු වෙනකොට දුර වැඩිවීමේ ශීඝ්‍රතාව අඩු වෙනවා. දුර වැඩිවීමේ ශීඝ්‍රතාව අඩු වෙනවා. දුර අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා තව දුරටත් දුර වැඩි වෙනවා. හැබැයි දුර වැඩිවීමේ ශීඝ්‍රතාව අඩු වෙනවා. මුල් කොටසේ වක්‍රය ඉහළට ඔය වගේ නැඹුරු වෙන්නේ. මූල ලක්ෂයෙන් ආරම්භ වෙන්න ඕන. මුල් කොටසේ වක්‍රය ඔය විදිහට ඉහළට නැඹුරු වෙනවා. ත්වරණය, ඒකාකාර වේගය ඊළඟට මන්දනය. හරි? උත්තරේ 4. පැහැදිලිද? රයිට්. මම මේ ටිකම කරනවා. හරි? අපි යන් 6 වෙනි ගානට ස්කන්ධයේ එම්වන අභ්‍යවකාශගාමියෙක් සිටින අභ්‍යවකාශ යානයක් සඳහි පෘෂ්ඨයේ සිට 5G' ආරම්භක සිරස් ත්වරණයක් සහිතව ගමන් ආරම්භීය. මෙහි G' යනු සඳහි නිදහසේ වැටීමේ ත්වරණයයි. අභ්‍යවකාශ ගාමියා මත යානය මගින් ඇති කරන සිරස් ප්‍රතික්‍රියාව කියලා අහන්න. හොඳට අහගන්න. දැන් අපි දන්නවා පොළව මත නිදහසේ වැටීමේ ත්වරණය G. එතකොට පොළව මත ඉන්න මිනිස්සෙගේ බර mg. එහෙමනේ අපි ගන්න. පොළව මත නිදහසේ වැටීමේ ත්වරණය G. එහෙනම් පොළව මත ඉන්න මිනිස්සෙගේ බර mg. ස්කන්ධය m, ත්වරණය G. සඳ මත නිදහසේ වැටීමේ ත්වරණය G'.
සඳ මත නිදහසේ වැටීමේ ත්වරණය G'. එහෙනම් සඳ මත ඉන්න මිනිස්සෙගේ බර mg'. සඳ මත ඉන්න මිනිස්සෙගේ බර mg' වෙන්න ඕන. හරි? ඊළඟට දැන් මේ මිනිස්සයා ඉන්නේ අභ්‍යවකාශ යානයේ. ඔන්න අපි යන්න අභ්‍යවකාශ යානයේ. හරි? අභ්‍යවකාශ යානයේ ඉන්නේ. අභ්‍යවකාශ යානයේ ඉහළට ත්වරණය වෙනවා 5යි G'. ඉහළට ත්වරණය වෙනවා 5යි G'. අභ්‍යවකාශ ගාමියා මත යානය මගින් ඇති කරන සිරස් ප්‍රතික්‍රියාව. එතකොට මේ අභ්‍යවකාශ ගාමියා මත ඉහළට බලයක් එන්න ඕන. ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාවෙන් තමයි එයා ඉහළට ත්වරණය වෙන්නේ. එතකොට අපි අභ්‍යවකාශ ගාමියට F සමානයි මේ දැම්මොත් ඉහළට ලැබෙනවා ප්‍රතික්‍රියාව R. පහළට තියෙනවා එයාගේ බර. එයාගේ බර mg නෙමෙයි සඳ මත නිදහසේ වැටීමේ ත්වරණය G' නිසා එයාගේ බර mg' සමානයි ma අභ්‍යවකාශ යානයේ ත්වරණය 5යි G'. හරිනේ? 5යි G'. පැහැදිලි? එහෙනම් R සමානයි මේක එහා පැත්තට ගන්න 6යි mg'. R එන්නේ 6යි mg'. පැහැදිලිද? 7 වෙනි එක පහත් සඳහන් කුමන රූප සටහනක් 8යි නිව්ටන් සහ 6යි නිව්ටන් දෛශික දෙකේ එකතුව නිවැරදිව නිරූපණය කරයිද? දැන් 8යි 6යි දෛශික දෙක එකිනෙකට ලම්බකව තියෙනවා. ඉතින් අපිට දෛශික දෙකක් එකිනෙකට ලම්බකව තියෙනවා 8යි 6යි. ඉතින් මේ දෙකේ එකතුව නිරූපණය වෙන්නේ දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් 8 6 අනුපිළිවෙලින් තියෙනවා නම් ත්‍රිකෝණය සම්පූර්ණ කිරීම සඳහා ඇඳිය යුතු ඉතිරි පාදය මේක. ඉතිරි පාදය ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට තමයි අඳින්නේ. ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට මේක ඍජු කෝණයක්. එහෙනම් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය 8යි 6යි නම් කර්ණය 10ක් වෙන්න ඕන. හරිනේ? 8යි 6යි නම් කර්ණය 10ක් වෙන්න ඕන ඍජු කෝණී ත්‍රිකෝණය. ඒ නිසා උත්තරේ 3. 8යි 6යි කියන දෛශික දෙක අනුපිළිවෙලින් තියෙන්නේ. ඒ දෙන්නගේ එකතු වහන්නේ සම්ප්‍රයුක්තය. දෛශික එකතුව කියන්නේ සම්ප්‍රයුක්තය. අපට දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය ගන්න පුළුවන්. ලම්බක දෛශික දෙකක්. ත්‍රිකෝණයේ කර්ණය තමයි අපට ඕන වෙන්නේ. ත්‍රිකෝණයේ කර්ණය ඒකෙන්නේ 10යි. හරිනේ? පැහැදිලි 8 වර්ග ධන 6 වර්ගයේ වර්ගමූලය. පයිතගරස් දාන්න තියෙන්නේ. හරි? දිශාව වෙන්නේ ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට. දිශාව එහෙමයි ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට. හරි? උත්තරේ 3. ඊළඟට අපි 8 වෙනි ගානට ගියොත් අටවෙනි එක ස්කන්ධය m වන වස්තුවක් x අක්ෂයේ දිගේ v වේගයෙන් ගමන් කරන අතර හදිසියේ සර්ව සම කැබලි දෙකකට කැඩී යයි. කැඩී ගිය එක් කැබැල්ලක් v වේගයෙන් y අක්ෂයට සමාන්තරව එහි ධන දිශාවට චලනය වේ නම් අනික් කැබැල්ලේ චලිත දිශාව ඉතා හොඳින් නිරූපණය වන්නේ කුමකින්ද? right. දැන් මේක සමාන කෑලි දෙකකට කැඩෙන්න කලින් මම මෙහෙම ඇන්දොත් සමාන කෑලි දෙකකට කැඩෙන්න කලින් ඔය වගේ කැඩෙන කලින් මද කොටස් දෙකකට කැඩෙන්න කලින් එකට තිබුණේ එතකොට මේ කොටස් දෙකේම ප්‍රවේගය තිබුණේ ওই පැත්තට v බැගින්. කැඩීමට පෙර ස්කන්ධ සමානයි ප්‍රවේග සමානයි එකම දිශාවට තමයි චලනය වෙන්නේ. කැඩුනට පස්සේ මොකද වෙන්නේ? එක්කෙනෙක් මෙන්න මේ පැත්තට යනවා v ප්‍රවේගය. ස්කන්ධයෙන්. එතකොට අනිත් එක්කෙනා ගැන තමයි අපෙන් අහන්නේ. අනිත් කොටස. දැන් හොඳට තේරුම් ගන්න මේ ගැටුමට දැන් පිපිරීමට පෙර මේ පිපිරීමෙන් පසු දැන් පිපිරීමට පෙර දෙන්නටම ප්‍රවේගයේ තිබුණේ එකම දිශාවකට සමානව. හැබැයි පිපිරීමෙන් පසු එක කැබැල්ලක් විසි වෙන්නේ y අක්ෂයට සමාන්තරව ඉහළට. එතකොට මෙන්න මේ අලුතෙන් නිර්මාණය වන ගම්‍යතාව.
අලුතෙන් ඉහළට නිර්මාණය වෙන ගම්මිතාව කලින් තිබුණේ නැහැ. ඒතර ගම්මිතාව සංස්ථිතික වෙන්න ඕන. පෙර ගම්මිතාව පසු ගම්මිතාවට සමාන වෙන්න ඕන. කලින් මෙහෙම ගම්මිතාවයක් තිබුණේ නැහැ. එහෙනම් පිපිරීමෙන් පස්සෙත් එහෙම ගම්මිතාවයක් නැහැ. පිපිරීමට පෙර සිරස් දිශාවට ගම්මිතාව බිඳුවයි නම් පිපිරීමෙන් පසුත් සිරස් දිශාවට ගම්මිතාව බිඳුවක් වෙන්න ඕන. ගම්මිතා සංස්ථිතිය. මොකද පිපිරීමේදී අභ්‍යන්තර බල ක්‍රියාත්මක වුණාට බාහිර බල නැහැ. හරිද? ඒ නිසා යට කොටසේ ප්‍රවේගය මේ පහළට v වෙන්න ඕන. පහළට v වෙන්න ඕන. හරි? මේකට මේක ගම්මිතාව සන්තුලනය වෙන්න ඕන. මොකද කලින් සිරස් දිශාවට ගම්මිතාවයක් තිබුණේ නැති නිසා. හරිද? දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. කෝ එතකොට කලින් තිබුණු තිරස් ගම්මිතාව? කලින් තිරස් ගම්මිතාව තිබුණේ කොටස් දෙකට. හැබැයි දැන් එක කොටසක් චලනය වෙනවා කෙලින්ම y අක්ෂයට සමාන්තරව. එහෙනම් මේ කොටසට ප්‍රවේගයක් තියෙන්න ඕන. මේ පැත්තට කලින් තිබුණා mv 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 mv. දැන් දැනුත් ගම්මිතාව mv mv. ඒ කියන්නේ 2යි mv. පෙර ගම්මිතාව 2යි mv. එහෙනම් අලුත් ගම්මිතාවයත් 2යි mv වෙන්න ඕන. ඒතර මේක 2යි mv වෙන්න නම් ප්‍රවේගය 2යි v වෙන්න. පැහැදිලිද? මේ කොටස් දෙකේම ගම්මිතාව මෙතනින් බැලන්ස් වෙන්න ඕන. පල්ලෙහා කෑල්ලේ ස්කන්ධය m නිසා ප්‍රවේගය 2යි v වෙන්න ඕන. එතකොට තමයි පෙර ගම්මිතාව mv ධන mv 2යි mv පසු ගම්මිතාව m වැඩි කිරීම 2යි v. මේ දෙක කැපිලා යනවා. මේක 2යි v වෙනවා. පැහැදිලිද? එතකොට පල්ලෙහා කොටසේ අලුත් ප්‍රවේගය විසිවන දිශාව ඔන්න ඔය වගේ. ඔන්න ඔය වගේ දිශාවකට තමයි විසිවෙන්නේ. මේ කෝණය මම ඇල්ෆා කියලා ගත්තොත් ඇල්ෆා tan ඇල්ෆා v බෙදීම 2යි v භාගයයි tan ඇල්ෆා භාගයයි. හරිනේ? tan ඇල්ෆා ඉන්නේ භාගයයි. ඇත්තම කියනවා නම් කෝණය නිකන් අපි දල වශයෙන් හිතුවොත් අංශක 45ට අඩු වෙන්න ඕන. මොකද අපි දන්නවා tan 45 එකයි. tan 45 එකයි අපිට වෙන්නේ tan ඇල්ෆා භාගයයි. එකට අඩුයි. එකට අඩුයි. tan ඇල්ෆා කුඩයි tan 45ට වඩා එකට අඩුයිනේ භාගයයි. tan ඇල්ෆා භාගයයි එකට අඩුයි. නම් ඇල්ෆා කියන කෝණය අංශක 45ට වඩා අඩු කෝණයක් වෙන්න ඕන. උත්තරේ නිසා අපිට ගන්න වෙන්නේ 2. දැන් අපි ගත්තොත් පළවෙනි උත්තරේ කොහොමත් වැරදි. තුන්වෙනි උත්තරේ දල වශයෙන් කෝණය 45ක් වගේ. හතරවෙනි උත්තරේ 45ට වඩා වැඩි. 45ට අඩු කෝණයක් තියෙන්නේ දෙවෙනි උත්තරේ. ඒ නිසා ආසන්නව අපිට ගන්න වෙන්නේ උත්තරේ 2. හරි? right අපි යන් 9 වෙනි ගානට. නමය රූපයේ දැක්වෙන පරිදි බර 4 නිව්ටන් වූ A කුට්ටියක් F බිම මත තබා ඇති 12 නිව්ටන් B කුට්ටිය මත රඳවා ඇත. අවිධානයේ සැහැල්ලු දණ්ඩක් මගින් A බිත්තියට සම්බන්ධ කොට ඇත. A සහ B අතරත් B සහ F අතරත් ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ එකම වන අතර 4න් 1ට සමාන වේ. B වම් දිශාවට ඇදීම සඳහා අවශ්‍ය වන P බලයේ අවම අගය කීයද කියලා අහනවා. right අපි සටහන ඇඳලා මුලින් බල ටික ලකුණු කරමු. A සැහැල්ලු දණ්ඩකින් සම්බන්ධ කරලා තියෙන්නේ. B P බලයක් දීලා තින්නේ. පොළව මත තියෙන්නේ. චලනය වීමට උත්සාහ කරන්නේ වම් පැත්තට. B චලනය උත්සාහ කරන වමට. ඒ නිසා පොළවෙන් ලැබෙන ඝර්ෂණය දකුණට F1 කියලා ගමු. A කුට්ටියත් කැමති නැහැ B යනවට වමට. ඒ නිසා A කුට්ටියෙන් ලැබෙන ඝර්ෂණයත් දකුණට. නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව A කුට්ටියට ලැබෙනවා ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් F2. මේ F2 බලය නිසා සැහැල්ලු දණ්ඩ ආතතියකට ලක් වෙනවා T. හරිනේ? පොළවෙන් ලැබෙන ඝර්ෂණ බලය A සහ B කුට්ටි දෙක අතර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය
කොහොම වුණත් B කුට්ටිය වම් පැත්තට අදින්න නම් B කුට්ටිය වම් පැත්තට අදින්න නම් P බලය වැඩි වෙන්න ඕන F1 F2 ඝර්ෂණ බල එකතුවට වඩා කියලා ලිව්වොත් මේ තර්කය වැරදි. මේ තර්කය වැරදි. මොකද මේ B කියන කුට්ටිය චලනය කරන්න නම් P බලය ඝර්ෂණ බල එකතුවට වඩා වැඩි වෙන්න නෙමෙයි ඕන. ඇත්තම කියනවා නම් පොළවෙන් ලැබෙන ඝර්ෂණ බලයේ උපරිමගයත් ඒ පෙට්ටියෙන් ලැබෙන ඝර්ෂණ බලයේ උපරිමගයත් මේ දෙකේ උපරිමගයන් වල එකතුවට වඩා P බලය වැඩි වෙන්න ඕන. එතකොට තමයි චලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ. අවම වශයෙන් P බලය මේ දෙකේ එකතුවටවත් සමාන වෙන්න ඕන. හරිනේ? ඒතර මේක චලනය කිරීමට නම් P බලය ඝර්ෂණ බල දෙකේ උපරිම අගයන්ට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලවල එකතුවට වඩා P වැඩි වෙන්න ඕන. අවම වශයෙන් සමානවත් වෙන්න ඕන. හරි? අවම වශයෙන් සමානවත් වෙන්න ඕන. එහෙනම් P අවම සමානයි F1 ගේ ඒ කියන්නේ පොළවෙන් ලැබෙන ඝර්ෂණ බලයේ සීමාකාරී අගයත් ඉහළ පෙට්ටියෙන් ලැබෙන ඝර්ෂණ බලයේ සීමාකාරී අගයත් දෙකේ එකතුවට අවමගේ මේ දෙක එකතුවට සමානයි කියලා ගන්න පුළුවන්. එතකොට ඝර්ෂණ සංගුණක අපිට දීලා තිනවා. මෙතන ඝර්ෂණ බලයට බලපාන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව R. මෙතන ඝර්ෂණ බලයට බලපාන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව S කියලා ගන්නවා. එතන පෙට්ටි දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාව S. පොළවෙන් ලැබෙන පොළවෙන් ලැබෙන ප්‍රතික්‍රියාව තමයි R. අපි ඉහළ පෙට්ටිය ගත්තොත් ඉහළ පෙට්ටියේ බර S ට සමාන වෙන්න ඕන. ඉහළ පෙට්ටියේ බර නිව්ටන් 4යි. ඉහළ පෙට්ටියේ බර S ට සමාන වෙන්න ඕන. එහෙනම් S නිව්ටන් 4යි. පල්ලෙහා පෙට්ටියේ බරත් නිව්ටන් 12යි. බරත් S වල එකතුවත් S සහ බර දෙකේම එකතුව තමයි R වෙන්න ඕන. හරිනේ? පල්ලෙහා පෙට්ටියේ බරයි S ප්‍රතික්‍රියාවයි බරයි දෙකම එකතු වුණාම තමයි පොළවෙන් ලැබෙන ප්‍රතික්‍රියාව R ට සමාන වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් R වලගේ මේ දෙකේ එකතුව 12යි 4යි 16 නිව්ටන්. S කියන්නේ ඉහළ පෙට්ටියේ ප්‍රතික්‍රියාව නිව්ටන් 4යි. R කියන්නේ පොළවෙන් ලැබෙන ප්‍රතික්‍රියාව. ඉතින් පොළවෙන් ලැබෙන ප්‍රතික්‍රියාව මේ දෙකේ එකතුවට සමාන වෙන්න ඕන. 16ක් වෙන්න ඕන. එහෙනම් F1 අපිට ලියන්න පුළුවන් mu R. F2 අපිට ලියන්න පුළුවන් mu S. ඕක තමයි P වල අවමගය. අපි මේක සුළු කරලා උත්තරයට එන්න පුළුවන්. mu පොදුයි පෘෂ්ඨ දෙකේම ඝර්ෂණ සංගුණකයේ දීලා තිනවා. mu පොදුයි 4න් 1යි. mu පොදුයි 4න් 1යි. R 16යි. S 4යි. එතකොට 20යි 5යි. එහෙනම් P වල අවමගය කීයද? නිව්ටන් 5යි. හරි? උත්තරේ 5. ඊළඟට අපි 10 වෙනි එකට ගියොත් x සහ y ආධාරක දෙකක් මත තිරස්ව රඳවා ඇති ඒකාකාර දණ්ඩක් රූපයේ පෙන්වා ඇත. PQ QR සහ RS S කියන කොටස් වල දිග එක හා සමානයිලු. x එම ස්ථානයේ තබා ගනිමින් y ආධාරකය S සිට T දක්වා චලනය කරන විට x මගින් දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියාව ගැන තමයි අහන්නේ. right අපි මුල් අවස්ථාව බලමුකෝ. මුල් අවස්ථාවේ ප්‍රතික්‍රියා මොන වගේද කියලා අපි හොයාගමු නේ. දණ්ඩ ඔය වගේ සමාන කෑලි 4කට බෙදලා තියෙන්නේ. x තියෙන්නේ මෙතන, y තියෙන්නේ මෙතන. x ගේ ප්‍රතික්‍රියාව මම ගන්නම් rx, y ගේ ප්‍රතික්‍රියාව අපි ගමු ry, දණ්ඩේ බර අපි ගමු w. හරිනේ? මේ එක කොටසක දිග මම ගන්නම් සිම්පල් L. සමාන කොටස් එකක් සිම්පල් L කියලා ගන්නවා. x වටා මෙන්න මේ x වටා ගූර්ණ ගත්තොත් සමතුලිත නිසා gx බිඳුවක් වෙන්න ඕන. x වටා ගූර්ණ ගත්තොත් rx එන්නේ නැහැ. w දක්ෂිනාවර්තයි. w ට දුර කොටස් දෙකයි L. ry වාමාවර්තයි. ry ට දුර කොටස් 3යි L. සම්ප්‍රයුක්ත ගුණ බිඳුවයි.
මෙතනින් ry හොයන්න පුළුවන්. L කැපෙනවා 2w බෙදීම 3යි. ඊළඟට අපි දන්නවා සමතුලිත නිසා සිරස් විභේදන සංරචකයේ බිඳුවයි xy ප්‍රතික්‍රියා දෙකේ එකතුව දණ්ඩේ බරට සමානයි. ප්‍රතික්‍රියා එකතුව දණ්ඩේ බරට සමානයි. මම ry හෙව්වා ගූර්ණයක් අරගෙන rx හොයාගන්න පුළුවන් w ඍණ ry. එතකොට rx එන්නේ සුළු කරොත් w බෙදීම 3යි. ඔන්න අපි දැන් ප්‍රතික්‍රියා දෙක හොයලා තියෙන්නේ. y වල ප්‍රතික්‍රියාව 2w බෙදීම 3යි. x වල ප්‍රතික්‍රියාව w බෙදීම 3යි. දැන්ට ওই විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මෙන්න මේ y වල තියෙන මෙතන y වල තියෙන ආධාරකය අරගෙන යනවා මේ පැත්තට. දකුණු පැත්තට. y වල ආධාරකය අරගෙන යනවා t දක්වා. හරිනේ? අපි බලමු අලුත් රූපය. y වල තියෙන ආධාරකය t දක්වා අරගෙන ගියාම ඔය වගේ x එතනමයි y මෙන්න මෙතන දැන් x y. එතකොට ආධාරක දෙක වෙනස් වෙනකොට ප්‍රතික්‍රියා වෙනස් වෙනවා ඇත්තටම. අපි ගමු rx dash ry dash දණ්ඩේ බර w. දැන් හොඳට තේරුම් ගන්න. ආයේ ගූර්ණ ගන්න එහෙම අවශ්‍ය නැහැ. රූපේ බැලුවාම වාට පේන්න ඕන සමමිතිකයි. ආධාරක දෙක තියෙන්නේ සමදුරින් ගුරුත්ව කේන්ද්‍රයට සමාන දුරකින් සමමිතිකයි. එතකොට මේකේ සමමිතික බව නිසා rx dash ප්‍රතික්‍රියාවයි ry dash ප්‍රතික්‍රියාවයි සමාන වෙන්න ඕන. සමානයි. ඇත්තටම සමමිතික නිසා ආධාරක දෙක මගින් තමයි දණ්ඩ උස්සගෙන ඉන්නේ. ඒ නිසා එක ආධාරකයක ප්‍රතික්‍රියාව දණ්ඩේ බරෙන් භාගයක් වෙන්න ඕන. දැන් ප්‍රතික්‍රියාවල අගේ ඇත්තටම දණ්ඩේ බරෙන් භාගයක් වෙන්න ඕන. w බෙදීම 2යි. එතකොට බලන්න y ප්‍රතික්‍රියාවට මොකද වෙලා තියෙන්නේ? y ප්‍රතික්‍රියාව 2යි w බෙදීම 3 තිබුණේ. දැන් w බෙදීම 2යි. එතකොට y වල අගේ මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. y වල අගේ මෙතනට එනකොට අඩු වීමක් වෙලා තියෙනවා. x වල අගේ කලින් w බෙදීම 3 තිබුණේ. දැන් ඒක w බෙදීම 2ට ඇවිල්ලා. එහෙනම් x වල අගය වැඩි වෙලා. හරිනේ? ry ට වඩා ry dash අඩුයි. 2යි w බෙදීම 3 කිව්වොත් 0.67යි නේ. w බෙදීම 2 කිව්වොත් 0.5යි w නේ. එතකොට y වල ප්‍රතික්‍රියාව අඩුවීමක් වෙලා තියෙනවා. x වල ප්‍රතික්‍රියාව වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. මොකද කලින් තිබුණේ 3න් පංගුවයි 0.33යි. 0.33යි. දැන් 0.5යි. හරි? එහෙනම් අපි ආධාරකය y දකුණු පැත්තට අරගෙන යනකොට s සිට t දක්වා y ආධාරකයේ s සිට t දක්වා චලනය කරනකොට s සිට t දක්වා චලනය කරනකොට y ප්‍රතික්‍රියාව අඩු වෙනවා x ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. හරිනේ? y ප්‍රතික්‍රියාව අඩු වෙනවා x ප්‍රතික්‍රියාව වැඩි වීමක් වෙනවා. පැහැදිලිද? ඒක සරලව හිතන්නත් පුළුවන් මෙහෙම. දැන් y ආධාරකය ඈතට යනවා කියන්නේ y ආධාරකය ගුරුත්ව කේන්ද්‍රයෙන් ඈතට යනවා කියන එක. එතකොට ගුරුත්ව කේන්ද්‍රයෙන් ඈතට යන තරමට තෙරපුම අඩු වෙනවා. ප්‍රතික්‍රියාව අඩු වෙනවා. y ආධාරකය ගුරුත්ව කේන්ද්‍රයෙන් ඈතට යනවා. ගුරුත්ව කේන්ද්‍රයට ලං වෙන තරමට බර දරන්න වෙනවා වැඩිපුර. ආධාරකය ගුරුත්ව කේන්ද්‍රයට කිට්ටුයි නම් වැඩි බරක් දරා ගන්න සිද්ධ වෙනවා. එයා ගුරුත්ව කේන්ද්‍රයෙන් ඈතට යනකොට ක්‍රමයෙන් ප්‍රතික්‍රියාව අඩු වෙනවා. දැන් එයා ඈතට යනකොට ප්‍රතික්‍රියාව අඩු වෙනවා. නමුත් එකතුව බරට සමාන වෙන්නත් ඕනේ.
ප්‍රතික්‍රියා එකතුව බරට සමාන වෙන්න ඕන. එහෙනම් y ගේ ප්‍රතික්‍රියාව අඩු වෙනකොට ඉබේම x ගේ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඕන. y ගුරුත්ව කේන්ද්‍රයෙන් ඈතට ගිහිල්ලා එයාගේ ප්‍රතික්‍රියාව අඩු කරගන්නකොට දෙකේ එකතුව නියත වෙන්න ඕන නිසා x ගේ ප්‍රතික්‍රියාව ක්‍රමයෙන් වැඩි වීමකට ලක් වෙනවා. පැහැදිලිද? එහෙමත් හිතන්න පුළුවන්. හරි? රයිට් අපි මේ ටික මකමුනේ. ඊළඟට 11 වෙනි ගානට යමු. හරස්කඩ වර්ගඵලය කැපිටල් A නලයක් තුලින් තිරස්ව 3v වේගයෙන් ඒකාකාර ජල පහරක් මුදාහරින අතර එය 3v වේගයෙන් සිරස් බිත්තියක් මත ලම්බකව ගැටි v වේගයෙන් බිත්තියට ලම්බකව නැවත පොළා පනියි. ජලයේ ඝනත්වය ρ නම් බිත්තිය මත ජල පහර හේතුවෙන් ලැබෙන බලය වන්නේ. රයිට් හොඳට බලන්න. දැන් හරස්කඩ වර්ගඵලය කැපිටල් A වන බටයක් තියෙනවා. මේ බටෙන් 3v වේගයෙන් ජල පහරක් විදිනවා. හරිනේ? ඔය ජල පහර ඇවිල්ලා බිත්තියේ වදින්නේ 3v වේගයෙන්මයි. බිත්තියේ වදින්නේ 3v වේගයෙන්මයි. එතකොට අපි බලමු තප්පර එකකදී කොච්චර ජල කඳක් බිත්තියේ වැදෙනවද කියලා. හේතුව අපෙන් අහන්නේ බිත්තිය මත බලය. බලය කියන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. අපෙන් අහන්නේ බිත්තිය මත බලය. බලය කියන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ නිසා අපි තප්පර එකක් සලකමු. තප්පර එකකදී බිත්තියේ ගැටෙන ජල පරිමාව බලන්න. තප්පර එකකදී බිත්තිය ගැටෙන ජල පරිමාව ගත්තොත් ඔන්න ඔය වගේ ජල සිලින්ඩරයක් තමයි ඇවිත් වදින්නේ. ජල සිලින්ඩරයක් පිටවන වේගය 3v නිසා තප්පර එකකදී පිටවන ජල සිලින්ඩරයේ දිගත් 3v වෙන්න ඕන. ජලය පිටවන වේගය 3v නිසා වේගය 3v තප්පරයට මීටර 3v. ඒ නිසා පිටවන ජල සිලින්ඩරයේ දිග 3v වෙන්න ඕන තප්පර එකකදී. හරස්කඩ A නිසා මෙතන ජල සිලින්ඩරයේ හරස්කඩ A වෙන්න ඕන. එහෙනම් ජල පරිමාව A වැඩි කිරීම 3v. හරස්කඩ වැඩි කිරීම දිග. ඕක තමයි පරිමාව. ඊළඟට බලමු තප්පර එකකදී බිත්තියේ ගැටෙන ජල ස්කන්ධය කීයද කියලා. ස්කන්ධය. ස්කන්ධය හොයන්න නම් අපි පරිමාව වැඩි කරන්න ඕන ඝනත්වය. ඝනත්වය ρ. පරිමාව වැඩි කරන්න ඕන ඝනත්වය. හරිනේ? ඕක තමයි ගැටෙන ජල ස්කන්ධය. ඊළඟට බලමු මේ තප්පර එකකදී ජල කුට්ටිය වැඩිම නිසා බිත්තියේ සිදුවන ගම්මිතා වෙනස. දැන් මේ ජල කුට්ටිය ඇවිල්ලා බිත්තියේ වැදුනාම නැවත පොළා පනිනවලු v වේගයෙන්. එතකොට v 3v වේගයෙන් වැදිලා ආපසු පොළා පැනීමක් සිද්ධ වෙනවා v වේගයෙන්. වතුර ටික බිත්තියේ වැදිලා ආපස්සට පනිනවා. වදින්නේ 3v ආපස්සට පනින්නේ v. අපි බලමු ගම්මිතා වෙනස කීයද කියලා. තප්පර එකකදී බිත්තියේ ජලය ගැටෙන විට ජල සිලින්ඩරයේ සිදුවන ගම්මිතා වෙනස. ජල සිලින්ඩරයේ සිදුවන ගම්මිතා වෙනස හොයමු. අපි පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාව අඩු කරමු. ජල කුට්ටිය නැත්නම් ජල සිලින්ඩරය පොළා පනින්නේ ආපස්සට. ඒ නිසා අපි ගම්මිතා වෙනස මේ පැත්තට හොයමු. දිශාවක් සලකලා හොයන්න ඕන ගම්මිතාව දෛශිකයක්. ගම්මිතාව කියන්නේ ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. මෙන්න ජල කුට්ටියේ ස්කන්ධය 3av ρ ස්කන්ධය. පොළා පනින ප්‍රවේගය v පසු ප්‍රවේගය v සලකන දිශාවටමයි ධන v පෙර
ස්කන්ධය 3යි AV රෝ බිත්තිය ගැටීමට පෙර ප්‍රවේගය තියෙන්නේ බිත්තිය දෙසට 3යි v. අපි හොයන දිශාව බිත්තිය නිවතට ප්‍රවේගය තියෙන බිත්තිය දෙසට. ඒ නිසා මෙතන දෙන්නේ ඍණ 3යි v. දෛශිකයක් ප්‍රවේගය ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා මෙතනට ඍණ 3යි v. සුළු කරනකොට මේක ඍණයි ඍණයි ධන වෙනවා. හරිනේ ධන වෙනවා. එතන මේක 3 වරක් 3 9යි මෙතන 3යි ඔක්කොම 12යි. 12යි AV වර්ග රෝ කියලා එන්නේ. හරිනේ. තර මේ තියෙන්නේ ජල කුට්ටියේ නැත්නම් ජල සිලින්ඩරයේ ගම්‍යතා වෙනස තප්පර එකකදී. ඇත්තම කියනවා නම් මේ තියෙන්නේ ජල සිලින්ඩරය මත බලය ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. තප්පර එකකදී සිදුවන ගම්‍යතා වෙනස. තප්පර එකකදී සිදුවන ගම්‍යතා වෙනස කියන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. මේ තියෙන්නේ එනම් ජල කුට්ටිය මත ලැබෙන බලය. ජල කුට්ටිය මත ලැබෙන බලය තමයි මේ අපි හොයාගෙන තියෙන්නේ F. හරිනේ. ජල කුට්ටිය මත ලැබෙන බලය තමයි අපි හොයාගත්තේ. ඉතින් නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව බිත්තිය මත ලැබෙන බලයත් මේකට සමාන වෙන්න ඕන. ජල කුට්ටිය මත ලැබෙන බලයයි බිත්තිය මත ලැබෙන බලයයි සමාන වෙන්න ඕන. ක්‍රියාව ප්‍රතික්‍රියාව. ගැටුමේදී ක්‍රියාව ප්‍රතික්‍රියාව. අපි ජල කුට්ටිය මත බලය හෙව්වා. ඒකම තමයි බිත්තිය මත බලය. දිශාව විතරයි වෙනස් වෙන්නේ. බිත්තිය මත බලය ලැබෙන්නේ බිත්තිය දෙසට. ජල කුට්ටිය මත බලය ලැබෙන්නේ බිත්තිය ඉවතට. ඒකනේ පොළාපයින්නේ. හරිද? සුළු කිරීම පැහැදිලිද? දැන් මෙතන අපෙන් බලය අහන නිසා බලය කියන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව නිසා අපි තප්පර එකක් සලකලා තමයි ගාන හදන්නේ. හරිද? තප්පර එකක් සලකලා තමයි ගාන හදන්නේ. අපි මේ වගේ ගණන් කලිනුත් හැදුවා. අලුත් දෙයක් නෙවෙයි. හරි? අපි යන් ඔහොමම 12 වෙනි ගානට රූපේ පෙන්වා ඇත්තේ තිරස් මේසයක් මත තබා ඇති සෙල්ලම් බඩුවක හරස් කැපුමකි. මෙය හැම විටම පද්දා අතහැරිය විට උඩුකුරු සිරස් පිහිටුමක් ලබා ගනී. මෙම භාණ්ඩයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ස්ථානය. රයිට්. සෙල්ලම් බඩුවක් තියෙන්නේ කොටසක් ඔන්න ඔය වගේ අර්ධගෝලීයයි. අක්ෂය මේ පැත්තට ඔහොම අනිත් කොටස ඔන්න ඔය වගේ. හරි? ඔය විදිහට තියෙන්නේ. ලක්ෂ ටික දීලා දිනවා A B C D E කියලා. දැන් ඇත්තටම මේක අපි පද්දල අතෑරියාම උඩුකුරු සිරස් පිහිටීමක් ලබා ගැනීම කියලා කියන්නේ. ඒ කියන්නේ මම වම් පැත්තට ඇල කරත් මේක නැවත සිරස් පිහිටීමට එනවා. ඒ නැවතත් මෙයා සිරස් පිහිටීමට එනවා කියලා කියන්නේ. ඇත්තම කියනවා නම් අපි පොඩ්ඩක් පැත්තට ඇල කරලා අතෑරියට පස්සේ ආපහු කෙලින් වෙනවා කියන්නේ එයා ඉන්නේ ස්ථායී සමතුලිත පිහිටීමක. හරිද? මොකද ස්ථායී සමතුලිත පිහිටීමක ඉන්නකොට තමයි පවතින පිහිටීමෙන් මදක් විස්ථාපනය කරත් නැවත ආරම්භක පිහිටීමට එන්නේ. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනයක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේක වම් පැත්තට ඇල කරොත් ආයෙ කෙලින් වෙනවා. දකුණු පැත්තට ඇල කරත් ආයෙ කෙලින් වෙනවා. ඒ කියන්නේ මෙයා නිතරම ඉන්නේ ස්ථායී සමතුලිත පිහිටීමක. හරිද? දැන් ස්ථායී සමතුලිත පිහිටීමක ඉන්නවනම් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් හැකිතාක් පහළින් පිහිටන්න ඕන. දැන් අපි මෙතන ගත්තොත් මෙයා වම් පැත්තට ඇල කරොත් නැවතත් සිරස් පිහිටීමට එන්න නම් දකුණු පැත්තට කෙලින් වෙන්න ඕන. වමට ඇල කරොත් දකුණට කෙලින් වෙන්න ඕන. එහෙම වෙන්න නම් ප්‍රතිස්ථාපන ගූර්ණයක් හැදෙන්න ඕන. දැන් මේකේ මම ප්‍රතික්‍රියාව මෙතනින් ලකුණු කරොත් අභිලම් ප්‍රතික්‍රියාව හරිනේ අභිලම් ප්‍රතික්‍රියාව මම ඔය විදිහට ලකුණු කරොත් මෙයා වම් පැත්තට ඇලවෙලා ඉන්නකොට දැන් ප්‍රතික්‍රියාව පවතින්නේ මේ විදිහට නම් මෙයා නැවතත් දකුණු පැත්තට ප්‍රතිස්ථාපනය වෙන්න නම් දකුණු පැත්තට ප්‍රතිස්ථාපනය වෙන්න නම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන මෙන්න මේ R ප්‍රතික්‍රියාවට වඩා දකුණු පැත්තේ. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන R ප්‍රතික්‍රියාවට වඩා දකුණු පැත්තේ. අනිවාර්යෙන්
CDE ලක්ෂ තුනෙන් එකක් වෙන්න ඕන. C හෝ D හෝ E. CDE ලක්ෂ තුනෙන් එකක් වෙන්න ඕන. හරිනේ? නමුත් ඇත්තටම C කියන ලක්ෂය ගත්තොත් C කියන එක ටිකක් ඉහළට වැඩි ගුරුත්ව කේන්ද්‍රය ඉහළට යන තරමට ස්ථායී බව අඩුයි. D කියන ලක්ෂය ගත්තොත් තරමක් පහළින් තියෙන්නේ ඇත්තටම වඩාත් හොඳ ස්ථායීතාවයක් ලැබෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය D වලින් තිබුණොත් තමයි. එතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඇයි ගුරුත්ව කේන්ද්‍රය E ලක්ෂය වෙන්න බැරිද කියලා. E ලක්ෂය වෙන්න අමාරුයි. මොකද ඉහළ යම්කිසි ස්කන්ධ ව්‍යාප්තියක් තියෙනවා. එතකොට ඉහළ කොටසේ ස්කන්ධ ව්‍යාප්තියක් තියෙන නිසා ගුරුත්ව කේන්ද්‍රය පෘෂ්ඨය මතට එන්නේ නැහැ. අනිවාර්යෙන් වස්තුව තුල ලක්ෂයක් තමයි ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. හරිනේ? ඉහළ ස්කන්ධ ව්‍යාප්තියක් තියෙනවනේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රය පෘෂ්ඨයට එන්නේ නැහැ. පෘෂ්ඨයට වඩා ඇතුලෙන් තමයි පිහිටන්නේ. එතකොට පෘෂ්ඨයට වඩා ඇතුලෙන් පිහිටන වඩාත් පහළින් පිහිටන ලක්ෂය වෙන්නේ D. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත් හොඳ වෙන්නේ D. දැන් බලන්න මෙයා අපි වම් පැත්තට ඇල කරොත් මේ බල දෙක බර සහ අභිලම්බ ප්‍රතික්‍රියාව හදන ගූර්ණයෙන් මේක නැවතත් ප්‍රතිස්ථාපනය වෙනවා මේ පැත්තට දක්ෂිනාවර්තව. මම වමට ඇල කරොත් අභිලම්බ ප්‍රතික්‍රියාව සහ බර එකතු වෙලා ප්‍රතිස්ථාපනය කරනවා දකුණු පැත්තට සිරස් පිහිටීමට ගන්න. ඉතින් ඕක දකුණට ඇල කරාම වමට ප්‍රතිස්ථාපනය වීමක් වෙනවා. වමට ඇල කරොත් දකුණට ප්‍රතිස්ථාපනය වෙනවා. දකුණට ඇල කරොත් වමට ප්‍රතිස්ථාපනය වෙනවා. ස්ථායී සමතුලිත පිහිටීමක් ගුරුත්ව කේන්ද්‍රයේ හැකිතාක් පහළට එන්නත් ඕන. හැබැයි මේක ටිකක් ඇතුලෙන් තියෙන්නත් ඕන. හරි? පෘෂ්ඨයට එන්නේ නැහැ. E නෙවෙයි සීත් නෙවෙයි වඩාත් හොඳ වෙන්නේ කවුද? D ලක්ෂය. හරි? ඒ 12 වෙනි එක. අපි යන් 13ට දැන් ටිකක් මේ 13 වගේ දේවල් කතා කරනවා අඩුයි. නමුත් ඒක දැනගෙන හිටියට කමක් නැහැ. right හොඳට අහගෙන ඉන්න. අපි ශක්තිය කිව්වොත් ඒක අදිශයක්. ශක්තිය කියන්නේ අදිශයක්. අදිශ රාශියක්. අපි කාර්ය කිව්වොත් කාර්ය කියන්නේ WFX. නමුත් මේ කාර්යයක් අදිශ රාශියක්. අදිශ රාශියක්. එතකොට අපි සාමාන්‍යයෙන් මේ ධන ඍණ සලකන්නේ දෛශික වලට. සාමාන්‍යයෙන් අපි දෛශික රාශි වලට තමයි ධන හෝ ඍණ සලකන්නේ. ඒ දෛශික රාශි වලට ධන හෝ ඍණ සලකන්නේ දිශාව පදනම් කරගෙන. හැබැයි අපි සමහර ලාවට අදිශ රාශි වලටත් ධන ඍණ සලකනවා. සමහර ලාවට අපි අදිශ රාශි වලටත් ධන හෝ ඍණ සලකනවා. ඒ ධන හෝ ඍණ සලකන්නේ දිශාව පදනම් කරගෙන නෙමෙයි ලකුණු සම්මුතියක් පදනම් කරගෙන. ලකුණු සම්මුතියක්. උදාහරණයක් විදිහට අපි දන්නවා සම්මත මට්ටමට වඩා ඉහළින් පිහිටනවා නම් අපි කියනවා ගුරුත්ව විභව ශක්තිය ධනයි mgh. සම්මත මට්ටමින් පහළට ගියොත් අපි කියනවා ගුරුත්ව විභව ශක්තිය ඍණයි mgh. තර සම්මත මට්ටමින් ඉහළ විභව ශක්තිය ධනයි. අතිශයක් නමුත් ධනයි ලකුණු සම්මුතිය. සම්මත මට්ටමින් පහළට ගියොත් විභව ශක්තිය ඍණයි. ඒ කාර්ය ඔය විදිහටම අපිට ලකුණු සම්මුතියකින් තර්ක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියනවා වස්තුවක් චලනය වීමේදී බලය මගින් වස්තුව චලනය කරනව නම් බලයේ දිශාවට වස්තුව චලනය වෙනවා නම් කාර්යය ධනයි. ධන Fx. බලය මගින් වස්තුව තල්ලු කරනවා නම් බලයේ දිශාවට වස්තුව චලනය වෙනවා නම් අපි කියනවා කාර්ය ධන කියලා. ලකුණු සම්මුතියක්. අදිශයක් ලකුණු සම්මුතියක්. හරිනේ? ඒ වගේම වස්තුවක් චලනය වන දිශාවට විරුද්ධව බලය ක්‍රියාත්මක වෙනවා නම් බලයට විරුද්ධව චලනය වෙනවා නම් බලයට විරුද්ධව වස්තුව චලනය වෙනවා නම් අපි කියනවා කාර්ය ඍණයි කියලා. ලකුණු සම්මුතිය. හරිනේ?
බලයේ දිශාවට චලනය වෙනවා නම් බලය මගින් චලනය කරනවා නම් ධන කාර්යයක්. බලයට විරුද්ධව චලනය වෙනවා නම් අපි ගන්නවා ඍණ කාර්යයක් කියලා. එතකොට ධන කාර්යයේදී බලයේ දිශාවට චලනය වෙන නිසා ප්‍රවේග වැඩිවීමක්. ඍණ කාර්යයේදී බලයට විරුද්ධව චලනය වෙන නිසා නැත්නම් චලිතයට විරුද්ධව බලය පවතින නිසා ප්‍රවේගය අඩුවීමක්. ඔන්න ඕක තමයි වැදගත් වෙන්නේ. හරිද? ධන කාර්යයක් නම් බලය මගින් චලනය කරන්නේ ප්‍රවේග වැඩිවීමක්. ඍණ කාර්යයක් නම් චලිතයට විරුද්ධව බලය තියෙන්නේ ප්‍රවේග අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඔන්න ඔය ලක්ෂණය පදනම් කරගෙන අපිට පුළුවන් මේ ගානේ උත්තර වලට යන්න. හරි? රයිට්. අපි යන්නේ මෙතනින් ප්‍රස්ථාරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. කොටස් නම් කරලා දිනවා මේ කොටස AB ඊළඟ මෙතනට BC CD DE EF මම කොටස් නම් කරලා තියෙනවා. හරි? right අපි තර්ක කරමු. හොඳට බලන්න A සිට B දක්වා එනකොට ප්‍රවේගය අඩුවීමක් තමයි වෙන්නේ. ඒතර A සිට B දක්වා ප්‍රවේගය අඩු වෙන්නේ ඇයි? චලිතයට විරුද්ධව බලය තියෙනවා නම්. එහෙනම් AB කොටසේ චලිතයට විරුද්ධයි බලය. ඒකනේ ප්‍රවේගය අඩු වෙන්නේ. ඒ නිසා AB කොටසට අදාළව කාර්ය ඍණයි. AB කොටසේ කාර්ය ඍණයි. හරිද? ඊළඟට අපි BC කොටසට ගියොත් BC කොටසේ චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙලා BC කොටසේ චලනය වන දිශාව ප්‍රතිවිරුද්ධ වෙලා නමුත් ප්‍රවේගයේ අගය වැඩි වෙලා. තොර චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වුණාට ප්‍රවේගයේ අගය වැඩි වෙන්නේ ඇයි? චලනය වන දිශාවට බලය පවතිනවා නම්. එහෙනම් චලනය වන දිශාවට බලය පවතිනවා නම් ප්‍රවේග වැඩිවීමක් නම් BC කොටසට අදාළ කාර්ය ධනයි. පැහැදිලි? ඊළඟ CD කොටස ගත්තොත් ප්‍රවේගය නියතයි. ඒ කියන්නේ බලයක් ක්‍රියාත්මක වෙලා නැහැ. සංප්‍රයුක්ත බලයක් නැහැ. ප්‍රවේගය නියතයි කියන්නේ ත්වරණයේ බිඳුවයි සංප්‍රයුක්ත බලයක් නැහැ. එහෙනම් CD කොටසට අදාළ කාර්ය ශුන්‍යයි. DE කොටස ගත්තොත් ප්‍රවේගයේ නැවත අඩුවීමක් තියෙනවා. ප්‍රවේගයේ අගය අඩු වෙන්නේ ඇයි? ප්‍රවේගයේ අගය අඩු වෙන්නේ චලිතයට විරුද්ධව බලය පවතින නිසා. ඒ නිසා DE කොටසේ කාර්ය ඍණයි. EF කොටසේදී වෙලා තියෙන්නේ නැවත ප්‍රවේගයේ වැඩිවීමක්. ප්‍රවේගයේ වැඩිවීමක් නම් කාර්ය ධනයි. right. එහෙනම් මොකද්ද අසත්‍ය? කුමක් අසත්‍ය වේද කියලා අහන්නේ. අසත්‍ය වෙන්නේ හතරවෙනි එක DE ප්‍රාන්තරය තුල W ඍණයි. DE කොටසේ W ඍණයි. උත්තරය කියන්නේ ධන කියලා. ඒ නිසා හතරවෙනි එක වැරදි. හරිනේ? හතරවෙනි එක වැරදි. පැහැදිලිද? right. අපි ඊළඟට යන් 14 වෙනි ගානට. 14 වෙනි ගාන සාපේක්ෂ චලිතය දාලා හදන්නත් පුළුවන්. නැත්නම් සරලව තර්ක කරලා හදන්නත් පුළුවන්. හරි? සරලව තර්ක කරලා හදන්නත් පුළුවන්. සමහර ගණන් වලට සාපේක්ෂ චලිතය එහෙම දාගෙන ගොඩාක් හිතන්න ඕනේ නැහැ. බොහොම සරල කරුණක් තමයි ගාන ඇතුලේ තියෙන්නේ. 14 A හා B වස්තු දෙකක් සරල රේඛාවක් දිගේ එකිනෙකා දෙසට ඒකාකාර වේගවලින් චලනය වන විට සෑම තප්පර එකකදීම මීටර 5කින් එකිනෙකට ළඟා වේ. දැන් එකිනෙකා දෙසට එනවලු A හා B. අපි හිතමු A ගේ වේගය u B ගේ වේගය v කියලා. ඒතර තප්පර එකක් ගියොත් තප්පර එකක් A ඉස්සරහට එනවා u B ඉස්සරහට එනවා v. තප්පර එකකදී
A එන ප්‍රමාණයයි B එන ප්‍රමාණය ගත්තොත් U සහ V. එතකොට A දෙන්න ලං වෙන ප්‍රමාණය කීයද? AU BV ඒ නිසා ඒ දෙන්න ලං වෙන ප්‍රමාණය U ධන V 5යි. සෑම තප්පර එකකදීම මීටර 5කින් එකිනෙකට ලං වේ. මේ දෙන්නා ලං වෙන ප්‍රමාණය කියන්නේ ප්‍රවේග එකතුව 5යි. ඊළඟට කියනවා මෙම වස්තු දෙක සරල රේඛාවක් දිගේ මුල් වේග වලින් එකම දිශාවට ගමන් කරන විට සෑම තප්පර එකකදීම මීටර 1කින් එකිනෙකට ළඟා වේ. එකම පැත්තට යනකොට අපි හිතමු මේ පැත්තට යනවා කියලා. එකම පැත්තට යන්නේ u v. තප්පර එකක් ගත්තොත් මෙහා යනවා u මෙහා යනවා v. b v එනකොට a u යනවා. හැබැයි මේ දෙන්න ලං වෙනවා කියලායි කියන්නේ. ලං වෙනවා නම් b ගේ වේගය වැඩි වෙන්න ඕන. හරිද? ලං වෙනවා නම් b ගේ වේගය වැඩි වෙන්න ඕන. එතකොට මෙයා v ප්‍රමාණයක් එනකොට මෙයා u ප්‍රමාණයක් යන නිසා මේ දෙන්නගේ ලං වීම ඇත්තටම v ඍණ u. v ඍණ u. මෙයා v ප්‍රමාණයක් එනවා මෙයා u ප්‍රමාණයක් ඈතට යනවා ලං වීම v ඍණ u. v එනවා u යනවා. v ඍණ u තමයි ලං වීම. එතකොට මේ දෙකේ අන්තරය නැත්නම් වෙනස මීටර 1යි. ඇත්තටම මේක ඕගොල්ලෝ ඩොප්ලර් එක මතකනේ ඩොප්ලර් ආචරණය අපි කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව චලනය වෙනකොට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ එකතුව u ධන v 5යි. එකම දිශාවට චලනය වෙනකොට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ වෙනස v ඍණ u 1යි. එතකොට u ධන v 5යි නම් v ඍණ u 1යි නම් අපි මේ සමීකරණ දෙක එකතු කරොත් u කැපිලා යනවා 2යි v 6යි v එන්නේ 3යි v වලගේ ආදේශ කරොත් v ආදේශ කරොත් මෙතනට 3යි u එන්නේ 2යි v 3යි u 2යි හරිද? උත්තරේ 3යි ms ඍණ 1 හා 2යි ms ඍණ 1 උත්තරේ 3 හරි? එතනදී සාපේක්ෂ චලිතයට යන්න ඕනේ නැහැ. නිකන් තර්ක කළා තමයි මං හදුවේ. හරි? රයිට් අපි යම් 15ට 15 ඉඳන් දෝලන හා තරංග වලට අදාළව තමයි ප්‍රශ්න දාලා තියෙන්නේ. සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක ආවර්ත කාලය. හොඳට අහගන්න. සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක ආවර්ත කාලය 2π වර්ගමූල 1/k එහෙම නැත්නම් 2π බෙදීම ඔමෙගා. 2π බෙදීම ඔමෙගා. මෙතන k හෝ ඔමෙගා ලැබෙන්නේ ලාක්ෂණික සමීකරණයෙන් a සමානයි ඍණ kx හෝ a සමානයි ඍණ ඔමෙගා වර්ග x. ලාක්ෂණික සමීකරණයෙන් තමයි k හෝ ඔමෙගා ලැබෙන්නේ. එතකොට මේ ආවර්ත කාලය දෝලනයේ විස්තරය මත රඳා පවතිනවලු සමතුලිත ලක්ෂයේ වේගය මත රඳා පවතිනවලු ආරම්භක පිහිටීම මත රඳා පවතිනවලු. ඇත්තම කියනවා නම් ආවර්ත කාලයේ මේ කිසිම කාරණයක් මත රඳා පවතින්නේ නැහැ. විස්තරය බලපාන්නේ නැහැ. හොඳට අහගන්න විස්තරය බලපාන්නේ ශක්තියට සමතුලිත ලක්ෂයේදී දෝලන කේන්ද්‍රයේදී වේගය මත රඳා පවතින්නේ නැහැ. දෝලන කේන්ද්‍රයේ වේගය පදනම් කරගෙනත් අපිට කතා කරන්න පුළුවන් ශක්තිය ගැන. ආරම්භක පිහිටීම මත රඳා පවතින්නේ නැහැ. මොකද ආරම්භක පිහිටීම මත රඳා පවතින්නේ ශක්තිය. විස්තරය මත රඳා පවතින්නේ ශක්තිය. දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය මත රඳා පවතින්නේ ශක්තිය. ආරම්භක පිහිටීම මත රඳා පවතින්නේ ශක්තිය. ආවර්ත කාලය ඔය කිසිම කාරණයක් මත රඳා පවතින්නේ නැහැ. ආවර්ත කාලය රඳා පවතින්නේ මෙන්න මේ ලාක්ෂණික සමීකරණයේ නියතය මත. ලාක්ෂණික සමීකරණයේ නියතය මත. හරිද? එතකොට 15 උත්තරේ 5 සියල්ලම සත්‍ය නොවේ. හරි? 15 උත්තරේ 5 සියල්ලම සත්‍ය නොවේ. ඊළඟට කියනවා 5 වැඩි කිරීම 10 වේගයෙන් තීව්‍රයක් තරංගයක් ගමන් කරන ඇදි තන්තුවක පිහිටි අංශුවක් සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරයේ රූපය දැක්වේ. දෝලන සංඛ්‍යාතය වන්නේ. මෙන්න මේ ගානේ බොහොම ලේසි ගානක්. ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක් තමයි මේ 16 වෙනි ගානේ ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක් තමයි මෙන්න මේ ප්‍රස්ථාර දිහා බලලා වැරදි නිගමන වලට එනවා.
මේ ප්‍රස්ථාරය දිහා බලලා වැරදි නිගමන වලට එනවා. හොඳට මතක තියාගන්න මේ තීර්යක් තරංගය ගමන් කරන ඇදි තන්තුවේ පිහිටි අංශුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය. මේකනම් ඇදි තන්තුව තීර්යක් තරංගය ගමන් කරනකොට මෙන්න මේ වගේ අංශුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය තමයි මේ දීලා තියෙන්නේ. ඇදි තන්තුවේ අංශුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය දීලා තියෙන්නේ. මේ පැත්තට තියෙන කාලය මේ පැත්තට තියෙන අංශුවේ විස්ථාපනය. හරි? පටල ගන්න එපා. මුලින්ම අහන්නේ දෝලන සංඛ්‍යාතය. ඒතර දෝලන සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය. F සමානයි 1ට t. ආවර්ත කාලය කියන්නේ පූර්ණ කම්පනයක් සඳහා ගතවන කාලය. එතකොට මේ විස්ථාපන කාල ප්‍රස්ථාරය නම් පූර්ණ කම්පනයක් සඳහා ගතවන කාලය. පූර්ණ කම්පනයක් සඳහා ගතවන කාලය. මෙන්න මේක තමයි ආවර්ත කාලය. මේක විස්ථාපන කාල ප්‍රස්ථාරය පූර්ණ කම්පනයක් සඳහා ගතවන කාලය. මේක තමයි ආවර්ත කාලය. මයික්‍රෝ තප්පර 20යි. ආවර්ත කාලය මයික්‍රෝ තප්පර 20යි. ඒ නිසා සංඛ්‍යාතය 1ට 20යි මයික්‍රෝ තප්පර. 1ට 20යි මයික්‍රෝ තප්පර. මේක සුළු කරොත් සංඛ්‍යාතය හොයාගන්න පුළුවන් 5යි 10යි 4යි හර්ට්ස්. 1ට 20යි මයික්‍රෝ තප්පර. එහෙනම් 5යි 10යි 4යි හර්ට්ස් කියලා එන්නේ. උත්තරේ 2. හරිනේ? උත්තරේ 2. පැහැදිලිද? ගොඩක් අය පටල ගන්නවා. ගොඩක් අය හිතන්නේ මේක තරංග ආයාමය කියලා. නෑ. මේ පූර්ණ කම්පනයක් සඳහා ගතවන කාලය ආවර්ත කාලය මයික්‍රෝ තප්පර 20යි. හරිනේ? එතකොට ආවර්ත කාලය පදනම් කරගෙන අපිට පුළුවන් සංඛ්‍යාතය හොයාගන්න. සංඛ්‍යාතය කියන්නේ 1ට t. හරි? සංඛ්‍යාතය කියන්නේ 1ට t. ඊළඟට අහනවා ඉහත තීර්යක් තරංගයේ තරංග ආයාමය. තරංග ආයාමය මේක බලලා ලියන්න බෑ. ප්‍රස්ථාරයෙන් එන්නේ ආවර්ත කාලය. තරංග ආයාමය නෙමෙයි. හරි? ප්‍රස්ථාරයෙන් ලැබෙන්නේ ආවර්ත කාලය. තරංග ආයාමය අපි ගණනය කිරීමකට යනවා. ඉතින් අපි දන්නවා වේගය දීලා තිනවා. අපි දාමු v සමාන f ලැම්ඩා. ඕනෑම ප්‍රගමන තරංගයකට බලංගුයි v සමාන f ලැම්ඩා. ප්‍රවේගය 5 වැඩි කිරීම 10 3යි. සංඛ්‍යාතය දැන් හොයාගත්තා. 5 වැඩි කිරීම 10 4යි ලැම්ඩා. එතකොට ලැම්ඩා එන්නේ 10 ඍණ 1යි මීටර. එතකොට මේක වැරදුනොත් සංඛ්‍යාතය මෙතන ලැම්ඩාත් වරදිනවා. හරිනේ? 10 ඍණ 1යි මීටර කියන්නේ මිලිමීටර 100ක්. මිලිමීටර 100ක්. උත්තරේ එතකොට 5. 17 උත්තරේ 5. හරිනේ? ඊළඟට කියනවා 18 ඇදි තන්තුවක v ප්‍රවේගයෙන් යුත් තීර්යක් තරංග නිපදවනු ලැබේ. ආතතිය දෙගුණ කළ විට තරංගයේ ප්‍රවේගය. රයිට් මෙහෙමයි. අපි දන්නවා ඇදි තන්තුවක තීර්යක් තරංගයේ වේගය v නම් v සමානයි වර්ගමූල t බෙදීම m. v සමානයි වර්ගමූල t බෙදීම m. t කියන්නේ ආතතිය, m කියන්නේ ඒකක දිගක ස්කන්ධය හෙවත් රේඛීය ඝනත්වය. හරිනේ? එතකොට t ආතතිය m කියන්නේ රේඛීය ඝනත්වය. රේඛීය ඝනත්වය ගැන මුකුත් කියන්නේ නැහැ. ආතතිය දෙගුණ කරනවා කියලා කියන්නේ. ප්‍රවේගය සමානුපාතිකයි ආතතිය වර්ගමූලයට. ආතතිය දෙගුණ කරොත් ප්‍රවේගය මූල 2 ගුණයකින් වැඩි වෙන්න ඕන. ආතතිය දෙගුණ කරොත් ප්‍රවේගය මූල 2 ගුණයකින් වැඩි වෙන්න ඕන. එහෙනම් අලුත් ප්‍රවේගය මූල 2යි v වෙන්න ඕන. හරිනේ? අලුත් ප්‍රවේගය මූල 2යි v වෙන්න ඕන. පැහැදිලිද? උත්තරේ 3. හරිනේ? උත්තරේ 3. 19 තප්පරයකට 250 වරක් කම්පණය වන සරසුලක් තරංගායාම 1.2 මීටර තරංගයක් ඇති කරයි. තරංගයේ වේගය. ඉතින් අපිට පුළුවන් නැවතත් v සමානයි f ලැම්ඩා දාන්න. සංඛ්‍යාතය තප්පරයට කම්පන 250යි. තප්පරයට කම්පන 250යි. තරංග ආයාමය 1.2 මීටර. එහෙනම් මේක සුළු කරොත් එන්නේ 300යි ms ඍණ 1. හරි?
300යි ms ඍණ 1 උත්තරේ 3. 20 ස්කන්ධය 0.1 කිලෝග්‍රෑම් හා දිග මීටර 1ක් වූ කම්බියක් 100යි නිව්ටන් ආතතියකට යටත්ව ඇත. කම්බියේ ගමන් ගන්නා තීර්යක් තරංගවල ප්‍රවේගය. මේකට එන්න මේ සමීකරණය ගමු. v සමානයි වර්ගමූල t බෙදීම m. t ආතතිය නිව්ටන් 100යි. m කියන්නේ ඒකක දිගක ස්කන්ධය. රේඛීය ඝනත්වය ඒකක දිගක ස්කන්ධය. මීටරයක ස්කන්ධය දීලා තිනවා 0.1යි. මීටරයක ස්කන්ධය 0.1යි. ඉතින් මේක සුළු කරොත් ප්‍රවේගය එන්නේ 100යි ms ඍණ 1. 100යි ms ඍණ 1 උත්තරේ 1. 20 උත්තරේ 1. හරිද? රයිට්. ඔන්න අපි කතා කරා අනුලෝම 3 මම ටිකක් ඉක්මනට කරා හේතුව ඇත්තටම මේ අද තිබුණු ප්‍රශ්න 20 ලේසි. ඒකයි හේතුව. ප්‍රශ්න ටික ලේසි නිසා මම ගොඩාක් පැහැදිලි කරන්න ගියේ නැහැ. මම ඉක්මනින් සාකච්ඡා කරා. මොන හරි අවුලක් තියෙනවා නම් ඕගොල්ලෝ පුළුවන් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. නම්බරය දන්නවනේ. හැමදාම වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති නම්බරේ. ඔයගොල්ලෝ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. නම්බර එක තියෙනවා. මොන හරි අවුලක් තියෙනවා නම් WhatsApp එකේ මැසේජ් කරන්න. එතකොට මම ආයෙ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ උත්තර දෙන්නම්. හරි? එතකොට අපි අද කතා කරේ තුන්වෙනි පේපර් එක MCQ 20ක් සාකච්ඡා කරේ. රයිට්. මේ වගේ පොඩි විශේෂ කරුණක් කියන්න ඕන. දැන් ඔක්තෝබර් මාසයට අදාළව මම මේ වීඩියෝ 3 කියන්නේ පේපර් 3යි සාකච්ඡා කරන්නේ. නොවැම්බර් මාසේ ඉඳන් මේ 2021 තියරි පන්තියට දාන පේපර් ක්ලාස් එක වැටෙන්නේ වෙබ්සයිට් එකේ. හරිනේ? නොවැම්බර් මාසේ ඉඳන් ඕගොල්ලෝගේ පේපර් ක්ලාස් එක වැටෙන්නේ වෙබ්සයිට් එකට. මේ ටික චුට්ටක් අහගෙන ඉන්න. මං තියරි පන්තියට දාපු පාඩමෙත් මේක කිව්වා. හරිනේ? සෙනසුරාදා තියරි පන්තියේත් මම මේ ටික කිව්වා. දැන් අපි නොවැම්බර් 10 ඉඳන් රිවිෂන් පටන් ගන්නවා. නොවැම්බර් 10 සිට රිවිෂන් පටන් ගන්නවා. විභාගෙ ලියපු අයියලක් කලට 2020 විභාගෙ ලියපු අයියලක් කලට අලුත් රිවිෂන් පන්තිය පටන් ගන්නවා නොවැම්බර් 10 ඉඳන්. එතකොට ඒගොල්ලන්ට තමයි ඇත්තටම අපි අනුලෝම පේපර් ක්ලාස් එක කරන්නේ. දැන් වෙනදට අපි අනුලෝම පේපර් ක්ලාස් එක පටන් ගන්නේ රිවිෂන් එකත් එක්ක. අපි තියරි ළමයින්ට ඒ කියන්නේ ඕගොල්ලන්ට ෆස්ට් ෂයි ළමයින්ට කියනවා පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියලා අයියලක් කළේ. පන්ති දෙකටම කොහොමත් එකම පේපර් තමයි යන්නේ. දැන් 2021 ෆස්ට් ෂයි ළමයෙක් වුණත් 2021 සෙකන්ඩ් ෂයි ළමයෙක් වුණත් දෙන්නම ලියන්නේ එකම විභාගෙ. ඒ නිසා පේපර් සාකච්ඡා කරන්නේ දෙන්නටම පොදුයි. හරිනේ? එතකොට නොවැම්බර් 10 ඉඳන් අලුත් රිවිෂන් පටන් ගත්තාම පන්ති දෙකටම එකම පේපර් ක්ලාස් එකක් තමයි යන්නේ. 2021 රිවිෂන් එකයි 2021 තියරි පන්තියේ රිවිෂන් එකයි පන්ති දෙකක් තියෙනවා. රිවිෂන් දෙකක් තියෙනවා. විභාග ලියපු අයියලක් කලට එකයි පළවෙනි පාර විභාග ලියන ඕගොල්ලන්ට එකයි. රිවිෂන් දෙකක් තියෙනවා. මේ දෙකටම අනුලෝම පේපර් ක්ලාස් එකක් යන්නේ. හරිනේ? අනුලෝම පේපර් ක්ලාස් එකක් යන්නේ. ලබන සතියේ නම් පේපර් එක කියන්නේ ඊළඟ 10 වෙනිදාන් පස්සේ එන පේපර් ක්ලාස් එකේ පේපර් එකේ ස්ට්‍රක්චර් එකත් පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි ප්‍රශ්න 25කට යනවා. MCQ 25කට යනවා. ඔතන පාස් පේපර් ප්‍රශ්න වලට අමතරව අලුත් ප්‍රශ්නත් වැටෙනවා. මේ MCQ 25 අලුත් ඒවාත් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අවධානය යොමු කරනවා නම් හොඳයි පේපර් ක්ලාස් එකට ඊළඟ සුමානේ ඉන්න. හරිද? ඊළඟ සතියේ ඉඳන් MCQ 25 ඇතුලේ අලුත් ගැටලුත් අන්තර්ගත වෙවි. එතකොට පොඩ්ඩක් හිතලා පේපර් එක කරන්න ඕන. අර දැකලා පුරුදු නැති දේවලුත් පේපර් එකේ අලුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. හරි? එතකොට ලබන සතියේ ඉඳන් පේපර් ක්ලාස් එක වැටෙන්නේ වෙබ්සයිට් එකේ. එතෙන්දී ගාස්තු ගෙවීමක් අවශ්‍ය නැහැ. දැනට අපේ රිවිෂන් පන්තියට සම්බන්ධ වෙච්ච ළමයින්ට. දැනට ඕගොල්ලෝ 2021 තියරි පන්තියට කරන තියරි පන්තියේ ළමයින්ට කරන රිවිෂන් එකට සම්බන්ධ වෙලා නම් දැනට ඕගොල්ලෝ 2021 තියරි ළමයින්ගේ රිවිෂන් එකට සම්බන්ධ වෙලා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අනුලෝම පේපර් ක්ලාස් එක ඕගොල්ලන්ට ඔය ගාස්තුවෙන්ම බලන්න පුළුවන්. මොකුත් අමතර ගාස්තුවක් ගන්නේ නැහැ. කොහොමත් අපි රිවිෂන් එකට එන්න කිව්වාම දැන් පේපර් ක්ලාස් එකටත් ඒ අර රිවිෂන් එකේ ගාස්තුවෙන්ම තමයි කොහොමත් පේපර් ක්ලාස් එක
තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට අලුතෙන් එහෙම අමුතුවෙන් ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අර පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච බාහිර ශිෂ්‍යයෝ ඉන්නවා නම් කලින් අපේ රිවිෂන් එකට එහෙම සම්බන්ධ වෙච්ච නැති ඒගොල්ලන්ට තමයි පොඩි අවුලක් තියෙන්නේ. එතකොට ඉතින් කැමති ළමයින්ට පේපර් ක්ලාස් එක වෙනම බලන්න පුළුවන්. රිවිෂන් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. කැමති නම් රිවිෂන් එකට සම්බන්ධ වෙන්න. නැත්නම් ඕගොල්ලෝ පේපර් ක්ලාස් එක විතරක් වෙනම බලන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හරිනේ? එතකොට නොවැම්බර් 10 සිට පේපර් ක්ලාස් එක වැටෙන්නේ වෙබ්සයිට් එකේ. දැනට 2021 රිවිෂන් පන්තියට සම්බන්ධ වෙච්ච ෆස්ට් යර් ළමයින්ට කිසි ප්‍රශ්නයක් නැහැ. පේපර් ක්ලාස් එක ඒක යටතේ බලන්න පුළුවන්. නැත්නම් අලුත් රිවිෂන් එකේ අලුතෙන් කියන්නේ බාහිර ශිෂ්‍යයන්ට අලුත් රිවිෂන් එකට සම්බන්ධ වෙලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් බාහිර ශිෂ්‍යයන්ට පේපර් ක්ලාස් එක විතරක් බලන්නත් පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. අර පොඩි ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙන එක තමයි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒක ඉතින් බලමු. කොහොමද දැන් රටේ තත්ත්වය ඉස්සරහට ගොඩක් අයහපත් වුණොත් තව මාස කීපයකට එහෙම රටේ තත්ත්වය අවුල් වෙලා අම්මලා තාත්තලාට රස්සාවල් වලට යන්න බැරි වෙලා අර කලින් වගේ ආර්ථික ප්‍රශ්න ආවොත් අපි වෙබ්සයිට් එකෙන් ළමයින්ට යම්කිසි සහනයක් දෙනවා. ඒක නම් මුකුත් අවුලක් ගන්න එපා. රටේ තත්ත්වය අනුව ඕගොල්ලන්ට ඒ කාලෙට අපි බලලා සුදුසු සහනයක් දෙනවා. ඒ ගැන වැඩි කලබල වෙන්න එපා. දැනට ලොකු අවුලක් නැති නිසා පොඩි ගාස්තුවක් ගෙවන්න වෙයි. ඒක නෙච්චර හිතන්න එපා. හරි? කැමති අය පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ලබන සතියේ ඉඳන් පේපර් එකත් අලුත් වෙනවා. YouTube channel එකේ වැටෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ වෙබ්සයිට් එකේ. හරිනේ? එහෙනම් මම අද නවත්තනවා. අපි ඊළඟට සෙට් වෙන්නේ අනුලෝම 4. හැබැයි එන්නේ එකක් කියන්න ඕන. ඊළඟට සෙට් වෙන්නේ අනුලෝම 4 නෙමෙයි. ආයේ අංකය වෙනස් වෙනවා. අනුලෝම 1. ආයේ ලබන සතියේ පටන් ගන්න අනුලෝම 1ෙන්. අනුලෝම 1ෙන් හැබැයි MCQ 25ක් සහිතව. හරිද? MCQ 25ක් සහිතව. මොකද අර අයියලා අක්කලාගේ රිවිෂන් එකත් එක්ක සම්බන්ධ වෙන නිසා පේපර් වල අංකය නැවතත් 1 සිට පටන් ගන්නවා. ඒක අවුලක් ගන්න එපා. MCQ 25 අලුත් ප්‍රශ්නත් කීපයක් තියෙවි. ඒකත් එක්ක අපි ඉස්සරහට යමු. හරිනේ? එහෙනම් අපි අද නවත්තනවා. ලබන සතියේ නම් වෙබ්සයිට් එකෙන් හම්බෙමු. හරිනේ?